සදාදරණයෝ ඔබේ මංගල දිනේ ඇරයුම් නැතත් මෙසේ ආවා ප්‍රියේ හඬවන්න එපා මා රිදවන්න එපා සුබ මංගලම් කියා ඇතුවා සිතේ සදාදරණයෝ ඔබේ මංගල දිනේ අපේ පෙම් මතකේදා කඳුලින් මගේ නෙත් වැසිලා ගියා මනමාලියක් වී මදුමල් තොටිල්ලේ දැක ගන්න ආසයි ආදරණයෝ සදාදරණයෝ ඔබේ මංගල දිනේ සිරිසිනාවන් මුවන්ගේ රැඳේ සෙනෙහේ දයාවන් නෙතගේ මැවේ සුරතේ වෙලීලා ඔහු හා බැඳීලා අමතන්න ආසයි ආදරණයෝ සදාදරණයෝ ඔබේ මංගල දිනේ ඇරයුම් නැතත් මෙසේ ආවා ප්‍රියේ හඬවන්න එපා මා රිදවන්න එපා සුබ මංගලම් කියා පැතුවා සිතින් සදාදරණයෝ ඔබේ මංගල දිනේ මියසිය ඔබ නිර්මාණ බිහි කරන්නේ එසේම නිර්මාණ බිහි කරන ප්‍රතිභාවන්තයන්ද බිහි කරන්නේ සමහර විටක ප්‍රතිභාවන්තයන්ගේ කැදැල්ලක්ද නිර්මාණය කරන්නේ ඔවුන්ගේ ප්‍රතිභාව ඔබගේ උණුසුම් පියාපත් අතර සඟවා සිටින්නේ මම මේ කියන්නේ ප්‍රිය රසික රසිකාවියනි දිසානායක පවුල ගැන දැන් දිසානායක පවුල ගැන අපට හුඟක් දේවල් කතා කරන්න අද මේ ලිය සහලයි සංഭാෂණයේදී අපට ඉඩකඩ ලැබෙයි ඉස්සරහට දැන් පවුල ගැන අද පවුල නියෝජනය කරන්නේ දෙදෙනෙක් ඒ ජයන්ත දිසානායක තනුර මදුගීත් දිසානායක කෙටියෙන් කිව්වොත් මොකද මේ හඳුනා දැනීම කෙටියෙන්ුත් කරන්න වෙනවා විස්තර සහිතත් කරන්න වෙනවා කෙටියෙන් කිව්වොත් අපි ගමු පුත්‍රයාගෙන් මදුගීත් කියන්නේ ඔබ කවුරුත් දන්නවා දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 8 තරගේ සුපිරි තාරකාව තව විශේෂයක් තියෙනවා බොහෝ අය දන්නවත් ඇති නොදන්නවත් ඇති ඔහු දෙරණ ලිටල් ස්ටාර් තරගයක ඒ කීවෙනි එකෙන්ද සීසන් 2 සීසන් 2 එකේ තෙවනි ස්ථානයේ දිලා ගන්නවා. තව කතාවක් තියෙනවා. අර පවුල ගැන කිව්වේ එකයි. මදුගීත්ගේ මල්ලි. ඒ කියන්නේ මේ හිමාංශ මනෝප්‍රිය දෙරණ ලිටල් ස්ටාර් සීසන් 2 හේ තරුව වනවා වගේම එකවරම දක්ෂතම ගායකයාත් ජනප්‍රිය ගායකයාත් වෙනවා. එතකොට දැන් මේ
ඊළඟට දැන් අපි කියන්න බෑ තාත්තා ගැන. සරලව කියන්නම් ඉක්මනට කිව්වොත් නාලන්දා විද්‍යාලයේ සංගීත ගුරුවරයා ජයන්ත. එතකොට ජයන්තගේ දයාබර භාර්යාව නයනී කුමුදිනි සිල්වා බණ්ඩාරනායක විද්‍යාලයේ සංගීතාචාර්යවරිය. මම කිව්වා හරිනේ. අර මේසිය විසින් තමන්ගේ උණුසුම් පියාපත් අතර සංගවා තබාගත් ප්‍රතිභාවන්තයන්ගේ පවුලක්. ඒක තමයි මට අද හඳුන්වන්න දෙන හොඳම විදිය. ජයන්ත කොහොමද මේක වෙන්නේ? කොහොමද මේ ඉස්සෙල්ලා කියන්නේ මේ පවුල සකස් වෙන්නේ කොහොමද කියලා? එතන ජයන්තයේ මේ අපේ පවුල සංගීතයෙන්ම නියැලුණ මුල් කාලේ මගේ ජීවිතයේ ආරම්භයත් ඒ විදියට උනේ. ඉතින් මගේ පවුලේ අයත් මම හිතන්නේ සංගීතය වැළඳගෙන මම හිතේ ඒ අපි ගේන ආත්මේ ඒ පිනට අනුව මේ විෂය අපිට පිහිටුණා කියලා මම හිතන්නේ. මටත් දයාබර බිරිඳටත් දරුවන්ටත් මේ උප්පත්තියම අපිට ලැබුණු දායාදයක් තමයි මේ ප්‍රගුණ කරලා මේ ශාස්ත්‍රයට මේ අපේ හැකියාවන් ඉදිරිපත් කිරීමට. දැන් තමයි ඉස්සෙල්ලාම කියන්නේ දැන් ඔබේ මේ පවුල සකස් වෙන්න ඉස්සෙල්ලා ඔබේ පවුලේ කියන්නේ ඔබ හිටපු ඔබේ දෙමව්පියන් ඔබේ සහෝදර සහෝදරියන් ඔවුනුත් මේ සංගීතයත් එක්ක සම්බන්ධයිද? මගේ පියාණන් අද ජීවතුන් අතර නැහැ. ඔහු ගුරුවරයෙක්, ගමේ පාසලේ ගුරුවරයෙක්. ඇත්තම සෞන්දර්ය විෂයන් වලට හරිම ආදරයක්, කැමැත්තක්, හැකියාවක් තිබුණ පියතුමෙක්. ඒ නිසා මම හිතන්නේ පියාණන්ගේ ආభాෂය මට ලැබුණා කියන එක තමයි මම හිතන්නේ. ජයන්ත ගම්පලාත මොකද්ද? රඹුක්කන හලාගිරිය කියන ගමේ. ඒ තාම ලස්සන ප්‍රදේශයක්. රඹුක්කනනේ. එතකොට ඔබ සංගීතයට ඔබ අත්පොත් තබන්නේ කවදාද කොහොමද? මම පාසල් කාලය තුලම සංගීත විෂය හදාරුවා. හරනායක රිවිසන්ත මධ්‍ය මහාවිද්‍යාලයේ. එවකට හිටපු සංගීත ආචාර්යවරිය මේ වෙලාවේ ගෞරවයෙන් මතක් කරන්න ඕනේ. ආරිවති හපුවරච්චි මහත්මිය තමයි මට මුලින්ම සංගීත ඒ දැනුම ලබා දුන්නේ. ඊට පස්සේ මම පාසලේ සංගීත තරඟ වලට මාව එතුමි ඉදිරිපත් කළා. ඒ තරඟ වලින් මම ජයග්‍රහණ ලැබුවා. ඉතින් ඒ වගේම ඩී.එස්. හෙට්ටිආරච්චි මහත්මයා මෛත්‍රීපාද මධ්‍ය මහාවිද්‍යාලයේ සංගීතාචාර්යවරයා. එතුමා යටතේ මම බටනලාව ප්‍රගුණ කළා. මේ ඒවන් පාසලේ තරඟ වලින් මම ජයග්‍රහණ ලැබුවා. මේ ආපු ගමන තමයි මේ තාමත්. ඔබ ඊට පස්සේ යනවා ජාතිය තරුණ සභාවට. ජාතිය තරුණ සභාව මම පාසල් කාලේ අවසන් කළා. 1983 වර්ෂයේ ජාතික තරුණ සභාවේ යෝන්ගී කණ්ඩායමට මම ඇතුළත් වෙනවා. ඒ ඇත්තටම මගේ ජීවිතේ ලොකු අඩිතාලමක් මට එතනින් ආරම්භ කරන්න හැකි වුණා. සැක්සෆෝනේ වගේ භාණ්ඩයක් මම දැකලවත් තිබ්බේ නැහැ. මගේ කුඩා කාලේ. ඉතින් ජාතික තරුණ සභාවේ යෝන්ගී කණ්ඩායමට බැඳුනන් පස්සේ තමයි මම සැක්සෆෝනේ නාදයට මම ප්‍රිය කළේ. යෝන්ගී කණ්ඩායම කියන මතක් වෙන අපේ සංගීත වික්‍රමසිංහ සහෝදරයා අපි ආදරෙන් මතක් කරනවා මේ සමකාලීනද? ඔව් සමකාලීන. එයා හිටියේ යෝන් මිහිර කණ්ඩායමේ. ඉතින් ඒ සැක්සෆෝන් වාදනය ඇහෙනකොට යෝන්ගී කණ්ඩායමේ සැක්සෆෝනයක් තිබ්බේ නැහනේ. ඔව්. මට ආස හිතුණා මේ මොකද හදවතට බොහොම හැඟීමක් දෙන භාණ්ඩයක් හැටියට මම කොහොම හරි මේක පුරුදු වෙන්න ඕන කියන ආකල්පය මට ඇති වුණා. කොහොම හරි එවකට අපේ බටහිර සංගීතය ගැනීම සඳහා නේවි බෑන්ඩ් මාස්ටර් වසන්ත මහත්මයා ආවා. නිතරම අපි ක්ලාසස් කරා. ඉතින් ඒවා මම බටහිර සංගීතයේ දේවලුත් ඉගෙනගෙන මේ සංගීත මේ සැක්සෆෝනේ කියන භාණ්ඩේ අපේ අනන්‍යතාවය රැකෙන විදිහට ඒ කාලේ හොඳ දක්ෂයෝ දැවැන්තයෝ තමයි ස්ටැන්ලි පීරිස් මහත්මයා ගෞරවයෙන් මතක් කරනවා. ඒ වගේම මහිගේ තාත්තා පත්මයයි කියලා ආදරයට කියනවා. ඉතින් එවැනි දැවැන්ත සැක්සෆෝන් වාදකයන්ගේ මම ලොකු අධ්‍යාපනයක් ලැබුවා. ඒ කට්ටියත් එක්ක වැඩ කරද්දි ශාස්ත්‍රයේ. ඉතින් ඒ තරුණ සේවා ඉන්න කාලේ මම ඒ කට්ටියගේ වාදන අහනවා. ගීතවලට තිබ්බ සැක්සෆෝන් වාදන කොටස් මම අහලා ලංකාවේ අනන්තතාවය රැකෙන විදිහට මමත් ඒ විදිහට සැක්සෆෝනේ වාදනය කරන්න මම ඉගෙන ගත්තා. ප්‍රිය රසික රසිකාවියනි, ඔබ මේ ශ්‍රවණය කරන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න ඉතාම විශිෂ්ටතම සැක්සෆෝන් වාදක ශිල්පියෙකුගේ හඬට.
අර ඉස්සලා කිව්වා වගේ මම වසන්ත ප්‍රනාන්දු මහත්මයාගේ බටහිර සංගීතයේ සැක්සෆෝනේ මෙහෙම වාදනය කරන විදිහ ඉගෙන ගත්තා. ඒක මම තනියම අර වගේ අර අපේ ස්ටැන්ලි අයගේ වාදන කොටස් අහලා ඒ විදිහට මම ඉගෙන ගත්තා. ඊට අමතරව ඊට පස්සේ මට ජාතික තන්ත්‍ර සභාවෙන් ඒ කාලේ අවසන් කළා මම ගුරු වෘත්තියට ඒ ගුරු වෘත්තිය සඳහා ළඟා වෙනකොට මට එවකට හිටපු අපේ ජාතික තන්ත්‍ර සභාවේ අධ්‍යක්ෂකතුමා චරිතරත්වත් එමෙතුමන් මේ ඇහුවා මගෙන් ඇහුවා ජයන්ත දැන් ඔබ දැන් ගුරු වෘත්තියට ගියාම අපෙන් වෙන් වෙලා ගියාම සැක්සෆෝනේ ඔබට කොහොමද වාදනය කරන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ නේ. ඉතින් මොකද කරන්නේ දැන් වැඩක් නැහැ නේ. දැන් මට මුල් පත්වීම හම්බුනේ අයියේ අනුරාධපුර කණ්ඩලම් පල්ලේගම දුෂ්කර පළාත. ඒ විද්‍යාලේ හම්බුනේ. ඉතින් එවැනි පළාතක ගිහලා ඇත්තටම මට සැක්සෆෝන් එක ආයෙ දකින්නත් හම්බෙන්නේ ඊට පස්සේ. ඒ නිසා එතුමන් මම ගෞරවයෙන් මතක් කරන මේ වෙලාවේ හරි ඔයාලට මම මේ සංගීත සමාගමේ මුදලක් දෙනවා සැක්සෆෝනයක් ගන්න. හොඳයි අපි ගාද්‍යවල් තියලා කතා කරන්න. අපි ඊළඟ ගීතෙට ගිහින් සුදුරොසයි මුහුණ පුරා රතුරොසයි දෝත දාරා ඉනහෙන්නේ මල් වාගේ මනමාලියෝ දෙව්දුය ආදරේ ඉනහෙන්නේ මල් වාගේ මනමාලියෝ දෙව්දුය ආදරේ කවුද මොනවාද කීවේ දෙන්න මදහාස මදුසාදයේ සුදුරොසයි මුහුණ පුරා රතුරොසයි දෝත දරා ඉනහෙන්නේ මල් වාගේ මනමාලියෝ දෙව්දුය ඉනහෙන්නේ මල් වාගේ මනමාලියෝ දෙව්දුය ආදරේ මුතුමාල අන්දා යාවි කරකාර බන්දා ගැනු ළමයාගේ සඳ පෑයු සිහිනේ ඔන්න තනි නැහැලුවායේ ඉන්නේ කිරි කෝඩුවාගේ පුංචි මනමාලි නව ජීවිතේ සුදුරොසයි මුහුණ පුරා රතුරොසයි දෝත දාරා ඉනහෙන්නේ මල් වාගේ මනමාලියෝ දෙව්දුය ආදරේ ඉනහෙන්නේ මල් වාගේ මනමාලියෝ දෙව්දුය ආදරේ සුදුරොසයි මුහුණ පුරා
රතුරෝසයි දෝත දාරා සුදුරෝසයි මූණ පුරා ජයන්ත මේ ගීතය රචනා කරන්නේ සමන් චන්ද්‍රනාත් වීරසිංහ. ඒ වගේම සංගීතය ස්ටැන්ලි පීරිස්. දැන් මේ නම හරි වැදගත් නේද? කියන්නකෝ ස්ටැන්ලි අයියා ගැන. ඔය ස්ටැන්ලියා මට හම්බෙන්නේ ගුවන් සංස්ථාවේ ගීත පටිගත කිරීමට මමත් සහභාගී වෙන වෙලාවකදී ඇත්තම හමුණු වෙලාවේ මට කිව්වේ ස්ටැන්ලියා එතකොට මම ජාතික තරුණ සභාවේ අර රූපවාහිනී වැඩසටහන වල සහභාගී වෙලා ඉතින් සාමාන්‍යයෙන් ස්ටැන්ලියා මාව දැකලා ඇති රූපවාහිනී මාධ්‍යෙන් ඔබ බොහොම ලස්සනට සැක්සෆෝනේ වාදනය කරනවානේ බොහොම හොඳයි අපිත් එක්ක පුළුවන් සම්බන්ධ වෙන්න අපේ කණ්ඩායමට බැඳෙන්න පුළුවන්ද කියලා ඇහුවා ඒ වෙලාවේ මට ඇත්තටම මට ජීවිතේ මම ලොකු භාග්‍යයක් කියලා හිතුවා ඒ වෙලාවේ මෙවැනි දැවැන්තෙක් මට මෙහෙම සැක්සෆෝනේ වාදනයට එතුමන්ගේ කණ්ඩායමට මාව බඳවා ගන්න මෙහෙම කතා කරන වෙලාවේ කණ්ඩායම කියන්නේ මේ ෆෝචුන් සංගීත කණ්ඩායම. ඔව්. ෆෝචුන් සංගීත කණ්ඩායමට. ඉතින් ඊට පස්සේ හොඳයි මේ මම දින වගේක් දෙන්න ලියා ගන්නකො එහෙනම් කියලා එවලම දින වගේක් මට දුන්නා අපි රිහර්සල් සීනවා මෙහෙම සහභාගී වෙන්න. දැන් අපි වැඩි පටන් ගමු කියලා. ඔව් ඉතා විශිෂ්ට සැක්සෆෝන් වාදකෙක්. ඔහුගේ ආభాෂය තමයි තියෙන්නේ නැති මං හිතන්නේ. අනිවාර්යයෙන්. ඔව්. ගීත පටිගත කිරීම වලදී හුඟක් දේවල් මම ස්ටැන්ලියාගෙන් මට අහුණා එතුමන් වාදනය කරන ශෛලිය මම ඉගෙන ගත්තා මගේ වැරදි හුඟක් මට කියලා දුන්නා ඒ වගේම සංගීත ප්‍රසංග වලට වාදනය කරද්දී මට හුඟක් අවස්ථාව දුන්නා දැන් මොකක් හරි ගීත කීපයක් මුල ටික ගහලා ස්ටැන්ලියා ටිකක් ගහලා ඉවරලා ෂෝ එකේ මැදදී ස්ටැන්ලියා ටිකක් ටෙස්ට් එකක් ගන්නවා මට මෙහෙම තට්ටු කරලා ඔය ටික ඉතුරු ටික ඔයා වාදනය කරන්න කියලා ඒ වගේ මට ලොකු ජයක් ශක්තියක් එතුමන් ලබා දුන්නා. තනුර මේ දැන් ඉස්සෙල්ලාම ඔබට සංගීතය පිළිබඳව හැඟීමක් ඇති වුණේ. දැන් මටත් මේ කරන්න පුළුවන් හරි එහෙම නැත්නම් පොඩි නිකන් මෙහෙම දෙයකට මටත් මගෙත් ආසාවක් තියෙනවා වගේ හැඟීමක්. ආවේ කොයි කාලෙද? ඇත්තටම ඒකට බලපෑ මගේ අම්මයි තාත්තයි දෙන්නම සංගීත ගුරුවරු වෙච්ච එක. ඉතින් පොඩි කාලින්දම්ම මටයි මල්ලිටයි ඇහෙනවා හින්දි ගීත. අපේ ගීත. ඔව් හින්දි ගසල් ශෛලිය ආශ්‍රිත ගීත ඒ වගේ ගොඩක් හින්දි ගීත තමයි ඇහුනේ. ඉතින් තාත්තා දාලා තියෙනවා ගෙදර නිකන් ඉන්න වෙලාවට ඉතින් අහන්න කියලා. හරිහරන්ගේ වගේම මල්ක ජුදාස්ගේ වගේ ගුලාම් අලිගේ ඉතින් ඒවා ඇහෙනකොට ඉතින් මටත් ඇත්තටම ඒක නිකම්ම ඇඟට දැනුණා කියලා මං හිතනවා. ඉතින් ඒ ආසාවයි ඒ හැඟීමයි එක්ක තමයි මං සංගීතය හදාරන්න යොමු වෙන්නේ. මම කියනම් කුඩා කාලේ සිටම ඇත්තම මේ අපි ගෙදර සංගීත මේ එක එක ශෛලීන් අපි මේ කැසට් එකේ දානවා. දාලා මේ ඉතින් මම හිතන්නේ ඒ කුඩා කාලේ ඒ ඇහෙන නාදයන් මම හිතේ කුඩා කාලේ සිටම දරුවන් හොඳට වැළඳ ගන්නවා කියන්නේ ඒකයි. හොඳට ශ්‍රවණය කරපුවාම ඒ නාද අඳුනා ගන්නවා. ශ්‍රවණය තුලින් ඉතින් මම හිතන්නේ ගොඩක් ඒක බලපෑවා මේ කට්ටියට. ඒ මුල් කාලේ ඇහුණ ඒ ගීත හින්දි ගීත අනික ජයන්ත ඔය හරිහරන් පංකජදාස් වගේ ඒවා අර මේ ළමා කාලේ ඔළුවට යනවා කියලා කියන්නේ ඒක හරිම වෙනස් වැඩක්. සාමාන්‍ය නිදා ගන්නකොට නිින්ද යන්නෙත් ඒ වාගේ. නිකම්ම නිින්ද යනවා. හොඳයි අපි යන විරාමයකට. ජයන්ත ඔබ ඊළඟට තෝරාගෙන තියෙන්නේ අතිශය කාලෝචිත ගීතයක්. දැන් මේ වගේ ගීත අපේ රටේ ජයන්ත කාලයක් තිබුණා නිතර ඇහුණා. කියන්නේ අපේ රණවිරුවෝ මේ රට බේරගන්න විශාල පරිශ්‍රමයක් දරලා ඒ මහා විශිෂ්ට මෙහෙවර කරන වෙලාවේ නිතර අහන්න ලැබුණා. හැබැයි ඊට පස්සේ ඒ සින්දු වැඩි ඇහුන්නේ නැහැ. ඉතින් සින්දු ඇහෙන්නකොට රණවිරුවෝ තමත කරන්නේ අපිට. ඒ හරිද? මම හිතනවා නැවත ආපහු මේ ගීත ආයි කරලියට ඇවිල්ලා තියෙනවා මං හිතන්නේ. මම හිතනවා මේ ඔබ ඉතාම උචිත අවස්ථාවක මේ ගීතය තෝරගත්තේ කියලා.
මේ අපි විගායනා කරමු. හමුදා සෙබළුන් දේශයේ සම්පත වේ එඩි ප්‍රතාපවත් බව පාලා අභිමානය අගයම වාලා සාමය ආරක්ෂා කළ විරුවන් ජාතික ජීවේ සාමය වන්නේ සැමසිත් වන්නයි මා හැඟිතාවේ මතු කියවෙන්නේ සෙබළුන් හින්දයි අපගේ රට රකිමින් මේ කරනා මෙහෙය උතුමුවේ රන් අකුරින් ඉතිහාසය ලියවේවි අහසේ පොළොවේ සාගරේ දස්කම් පෑ හමුදා සෙබළුන් දේශයේ සම්පත වේ එඩි ප්‍රතාපවත් බව පාලා අභිමානය අගයම වාලා සාමය ආරක්ෂා කළ විරුවන් වේ මුජිත නාමේ මේ ලක් තෙරනේ රැව් පිලි රැව් දේ දෑ අනුරාගේ අභීතනාදේ සෙබළුන් නංවයි අපගේ රට රකිමින් මේ කරනා මෙහෙය උතුම් වේ රන් අකුරින් ඉතිහාසය ලියවේවි ආහසේ පොළවේ සාගරේ දස්කම් පෑ හමුදා සෙබළුන් දේශයේ සම්පත වේ එඩි ප්‍රතාපවත් බව පාලා අභිමානය අගයම වාලා සාමය ආරක්ෂා කළ විරුවන් වේ අහසේ පොළවේ සාගරේ දස්කම් පෑ හමුදා සෙබළුන් දේශයේ සම්පත වේ එඩි ප්‍රතාපවත් බව පාලා අභිමානය අගය මවාලා සාමය ආරක්ෂා කළ විරුවන් වේ යන්ත අප සුවසේ නිදන අතරේ නිදිවර්ජිතව සිටිමින් අපි හොඳටම ආහාර ගිල දමන අතරේ කිසිදු ආහාරක්තිය සමහර වෙලාවට ජලය පොදක්කත් නැතුව කටයුතු කරමින් රටේ සාමය සහ රටේ ආරක්ෂා වෙනුවෙන් කටයුතු කරන මේ උතුම් මිනිස්සු වෙනුවෙන් කවුගේ ලියවුණා මදී කියලා මම හිතන්නේ. ඔබට දෙයක් කියන්න නැති මේ සින්දුව ලියවිච්ච කාලය සහ ගැන? අය මේ ගීතය රචනා කළේ අපේ ප්‍රවීණ පද රචකයෙක් හේමසිරි හල්පිට මහත්මයා.
ඒ වගේම සංගීත අධ්‍යක්ෂණය කළේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයෙක් මිල්ටන් පීරිස් මහත්මයා. ඇත්තටම මේ ගීතය හමුදා ගීත ගත්තාම මේ වෙනස් වූ ගීතයක් මේ. මොකද ත්‍රිවිධ හමුදාව ගැන මේ ගීතේ කියවෙනවා. ඒ නිසා මම හිතන්නේ ඒ බිහිසුණු කාලය තුල 95 වර්ෂ විතර ඒ කාලේ මම හිතේ අතිශය ජනප්‍රියට පත් වුණ ගීතයක් තමයි මේ ආසේ පොළොවේ කියන ගීතය. සෑම ප්‍රසංගයකම අපි ෆෝචුන්ස් වාදක කරන ෂෝ එකක් පටන් ගන්නකොට මේ ගීතේ තමයි ඉස්සලම අපි ගායනා කරන්නේ. මේක අතිශය ජනප්‍රිය ගීතයක්. මට මතකයි මේක දැන් මම හිතන්නේ ඔබ විතරක් නෙමෙයි මේක පස්සේ විවිධ බෑන්ඩ්ස් වලත් මේ ගායනා කළා විශේෂයෙන් හමුදා බෑන්ඩ්ස් වල සංගීතමය ආකාරයකට මේක මේ වාදනය කළා මම හිතන්නේ දිගට පෙරඩගේ යනකොට මේ ගීතය අනුවාදනය කරනවා. පුතා නැවත ඔබ දෙසට හැරෙන්න ඕන මේ ඔබ පොඩි පහමිනියෙක් නෙමෙයි. මං හිතන්නේ මේ ලංකාව ඔබ ගැන වැඩියෙන් කියන්න දෙයක් නැහැ. මේ ලංකාවම ඔබ අඳුරනවා. මේ මං හිතන්නේ ඔබ දෙරණ ඩ්‍රීම් ස්ටාර් ජයග්‍රහණය සඳහා ඔබ ගායනා කළේ මගේ මතකයෙන් නිවැරදි නම් එච්.ආර්. ජෝතිපාලයන්ගේ ගීතයක් නේද? ඒ මට පොඩ්ඩක් කියන්න දැන් මේ පරණ කතාව තමයි මේ කියන්නේ මේ දැන් මම දැන් මේ පස්සේ විතර මම අහලා තියෙනවද කියලා මේ ඒ ජයග්‍රහණය සඳහා ඒ අවසාන මොහොත වෙනකොට ඒක තෝරගත්තේ මොකද ඔබ ජෝතිපාලගේ ගීතත් තෝරගත්තේ මම හිතනවා මම පෞද්ගලිකව හිතන දෙයක් තමයි තාමත් නෙමෙයි සදාටම ජෝතිපාලයන්න් අප අතර ඉන්නවා. ඒ හඬ අපේ ජනතාව අතර තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒකයි ගීතවල ජෝතිපාලයන්ගේ ගීත ඉතාම රසවත්. හින්දි තනු උනත් අතිශයින්ම රසවත් ගීත. ඉතින් එනිසා මං හිතුවා ඒක තෝරයන්. ඒක හරිද? ගායනයේදී ඉතින් ඔගේ හින්දි තනුවක්ද ස්වතන්ත්‍රද කියලා ප්‍රශ්නයක් නෑ. ගායන කුසලතාව පෙන්වන්න ඉතින් ඒක ජෝති අයියා කියනකොට ඒ ජෝති අයියාගේම ආරකට එක හින්දි තනුව උනත් එයා අමුතු ආරයක් ගත්තම ඒක වෙනම ලස්සනක්. දෙසක වශයෙන් ජයන්ත අපි බොහෝ සංගීතඥයෝ කියන කතාවක් තමයි මේ ඇතැම් ගීත ජෝතිපාලේ ඔරිජිනල් එකට වඩා හොඳට ගායනා කළා කියලා. අපි පොඩ්ඩක් මේ මතකයේ අවදි කරමු මේ පුතා ඔබ පොඩ්ඩක් ඔබට ජයග්‍රහණය සැලසූ ඒ ගීතේ කොටසක් ගායනා කරන්න. ආදරයේ සඳ මන්දම් බලන් හිටියේ ජාතක දෙනට මම කියන්නේ කොයි වෙලේට සෝම්සිරි දැන් පැමිණෙන්නේ කියලා. මට ඒක කියද්දී ඔබෙන් අහන්න දෙන විශේෂ කාරණාවක්. ඔබ තබ්ලාව හදාරන ශිෂ්‍යෙක්. ඔබේ ගුරුවරයා SW රන්දු අන්න ඒ ගැන කියන්න. ඔව් ඇත්තටම මම තබ්ලා වාදනයට ඉතාමත් ආස කරනවා. මං ඉන්ටර්නෙට් එකේ මොකද තබ්ලාවට මට ඉතින් පැරණි ගීත මං ගොඩක් රස විඳිනවා. ඉතින් ඒ ගීතවල තියෙන ඒ පංච් එක ඒකට මං ඇලුම් කරනවා. දැඩිසේ ඇලුම් කරනවා. ඉතින් ඒ නිසා මට හිතුණා තබ්ලා හදාරන්න ඕනේ කියලා. ඉතින් මොකද ඔබේ සින්දුවකට උනත් ඕනම පාටි එක උනත් ඉතින් වාදනය කරන්න පුළුවන් භාණ්ඩයක්. ඉතින් පංච් එකට සින්දුවක් කියන්න පුළුවන්. ඉතින් මං ඒකත් එක්කම ශාස්ත්‍රීය පැත්තට යොමු වුණා තබ්ලා වාදනය හදාරන්න. ඔය මම කියන්නේ මොකද දන්නවද? ඔය තබ්ලා ගහන ඩෝල ගහන අයට මම තරී කැමතියි.
මට කවදත් ඔය ගහන්න බෑ. හැබැයි මම ඕන පදයක් ගහනවා මේසෙට. හොඳයි අපි ඊළඟ ගීතයට යමු. ඔබ ඉන්න සිනාසි. ඔබ ඉන්න සිනාසී බඹරුන් ඉගිල ගියාවේ මලින් මලට ආදරයේ රහස් කොඳුරලා මට දෙන්න ආදරේ මා ඉන්න ලං වෙලා නිල් කටරොළු මල් කුමාරියේ ඔබ ඉන්න සිනාසී බඹරුන් ඉගිල ගියාවේ මලින් මලට ආදරයේ රහස් කොඳුරලා මට දෙන්න ආදරේ මා ඉන්න ලං වෙලා නිල් කටරොළු මල් කුමාරියේ ගීතයක් මගේ රසමුසු කරේ ගයුවේ ආදරෙන් ඔබේ රේණු තලාලා මල් පෙති රිදවා රොන්නුරනා බඹරු මලට ආදරේ නැති ඔබ ඉන්න සිනාසී බඹරුන් ඉගිල ගියාවේ මලින් මලට ආදරයේ රහස් කොඳුරලා මට දෙන්න ආදරේ මා ඉන්න ලං වෙලා නිල් කටරොළු මල් කුමාරියේ අහිංසකයි මල් අතරේ ඔබේ ජීවිතේ සුවඳ නැතත් නැතුවත් ආදරේ තියේ රේණු සලාලා මල් පෙති විදහා රොන්නුරනා බඹරු මලට ආදරේ නැති ඔබ ඉන්න සිනාසී බඹරුන් ඉගිල ගියාවේ මලින් මලට ආදරයේ රහස් කොඳුරලා මට දෙන්න ආදරේ මා ඉන්න ලං වෙලා නිල් කටරොළු මල් කුමාරියේ මේ ගීතය රචනා කරලා තියෙන්නේ ලලිත් වසන්ත. ජයන්ත මේ ඔබේ අද ඉදිරිපත් කරන ගීත පහක්ම පද රචනා කරලා තියෙන ලලිත් වසන්ත. අනික මට පේනවා මේ එයාගේ අඳුරගන්න පුළුවන් එක්තරා සංවේදන රටාවක් ඒ මුළු ගීත ඔක්කොගේම. මට පොඩ්ඩක් කියන්න ලලිත් වසන්ත ගැන. එතම ජයන්තයි ලලිත් වසන්ත මම ඔය සදාදර නයෝ ලියන කොටත් දැන් සදාදර නයෝ කැසට් පටේ ගීත 12ම ලිව්වේ ඔහු. මම ඇහුවා මේ ලලිත් දැන් මේ සදාදර නයෝ කියලා ලියන මේ නයකට එහෙම මේක ජනප්‍රිය වේද නොවේද? නෑ නෑ ජයන්ත එහෙම හිතන්න එපා. මේක නයෝ කියලා කියන්නේ මේ ඒ ගෑන් ළමයි ආදර කරන ගෑන් ළමයි නයනා කියන එකට මෙයා නයෝ කියලා මේ ආදරයට කියන නම මේම දැම්මට මේක කිසිම හානියක් වෙන්නේ නැහැ. මේ වචනේම මේ ගීතය ජනප්‍රිය කියලා මම හිතනවා කියලා. කොහොමට ඒ අදහස දැම්මා. ඉතින් මමත් අම්මයි සංගීතය ඉතින් ඒ ගීත 12ම රචනා කළේ ඇත්තටම ජනප්‍රිය වුණා. හොඳයි අපි යනවා විරාමයකට. තනුර ඔබ හරි වාසනාවන්ත දරුවෙක්. ඔබේ පියා, ඔබේ මව, ඔබේ මල්ලි ඔක්කොම මියුසික් කාරයෝ. තනුර මේ මට කියන්නකෝ ඔබේ මොනවද අනාගත බලාපොරොත්තු අනාගත ප්ලෑන්ස් කියන්නේ මුලින්ම විශ්වවිද්‍යාලය අධ්‍යාපනය හදාරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එතනින් එහාට මට ආසාවක් තියෙනවා භාරතයට ගිහිල්ලා ශාස්ත්‍රීය සංගීතය හදාරන්න. ඉතින් ඊට පස්සේ මට මගේ එකම ටාගට් එක විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙක් වෙන එක තමයි. ඉතින් ඒකට තමයි මේ
සංගීතයත් එක්ක කටයුතු කරන්න තමයි දිගටම බලාපොරොත්තු වෙන්නේ. පුතා දැනට සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරලා ඉන්නවනේ. ඔව්. ජයන්ත විදා තෝරගෙන තියෙන්නේ සිහින ගෙනාවේ. දැන් මේකත් අර මා පළි සඳහන් කළ ලලිත වසන්තගේ ගීතක් සංගීත කළේ. ගෙනාවේ සඳ නැගෙන වෙලාවේ මතක අපේ සිහි කරන්න දෝ ලෝම කතාවේ අප බිඳුණු සෙනේ සිතට ඔබේ සිහි නොවන්නේ දෝ සිහින ගෙනාවේ සඳ නැගෙන වෙලාවේ මතක අපේ සිහි කරන්න දෝ ලෝම කතාවේ අප බිඳුණු සෙනේ සිතට ඔබේ සිහි නොවන්නේ දෝ හදට ලං වෙලා ඔබ කියූ පෙම් කතා සුළං රොදේ වෙලි පාවෙලා නැගෙන වේදනා අද විරහ කල්පනා සුසුම් කියයි නොවි චෝදනා සිහින ගෙනාවේ සඳ නැගෙන වෙලාවේ මතක අපේ සිහි කරන්න දෝ ලෝම කතාවේ අප බිඳුණු සෙනෙහේ සිතට ඔබේ සිහි නොවන්නේ දෝ අද තනිව ආදරේ දෙනෙත මැවූ සිහිනයක්ම දෝ සසර මාවතේ මා සිටිමි පාළුවේ සෙනෙහි සිතින් හමු නොවන්නේ දෝ සිහින ගෙනාවේ සඳ නැගෙන වෙලාවේ මතක අපේ සිහි කරන්න දෝ ලොවම කතාවේ අප බිඳුණු සෙනෙහේ සිතට ඔබේ සිහි නොවන්නේ දෝ 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 ජයන්ත ඔබ හොඳ ගායකයෙක් වගේම ඔබ ඉතාම පළපුරුදු ගුරුවරයෙක් සහ ඔබේ භාර්යාවත් ගුරුවරියක් ඔබ දෙදෙනාම සංගීත ගුරුවරු මට ඒ නිසා ඔබෙන් අහන්න තියෙන විශේෂ ප්‍රශ්නයක් අපේ රටේ සංගීත අධ්‍යාපනය පිළිබඳව ඔබ මොකද හිතන්නේ පාසල් වල උගන්වන සංගීතය පිළිබඳව ඔබට යෝජනා කරන්න තියෙනවද යමක් අපේ බලධාරීන්ට එහෙම නැත්නම් අපේ ප්‍රේක්ෂකයන්ට ඔබට අවස්ථාව තියෙනවා ඔව් ජයන්තයි ඇත්තටම සංගීත ගුරුවරයෙක් හැටියට මම දකින්නේ අපේ දරුවෝ අධ්‍යාපන රැල්ලක් පස්සේ තරඟකාරීත්වයට මුහුණ දෙමින් යන ගමනක්. මම හිතන්නේ ඒ තරඟකාරීත්වය නිසා මේ ළමින්ට කිසිම මනසේ රිලැක්ස් එකක් නැහැ. කිසිම සහනයක් නැහැ. දැන් පාසල් කාලේ ඉවර වෙලත් ගිහිල්ලා සමහර විට හවස පන්ති ගිහිල්ලා ඉවරලා ගෙදර යනකොට රාත්‍රී 8 9 ඒ වගේ එහෙමත් වෙන ඒ වගේ තරඟකාරීත්වයක් ඇතුළත පීඩනයක් ලබන ඒ අධ්‍යාපනය ලබන දරුවෝ ඉන්නවා. ඉතින් මම හිතනවා මේක අර විභාගෙම ඉලක්කය කරගෙන යන ගමනක්. ඉතින් මම හිතන්නේ අපේ සමාජයත් ඉතින් මේක ළමයට හුඟක් එහෙම තද කරනකොට ළමයාගේ අර සෞන්දර්යාත්මක හැඟීම් පරිසරය ගැන දැන් මම පොඩි කාලේ මගේ අත්දැකීම මම කියන්නේ අපේ ගෙදර ඉස්සරහා වෙල්යාය තියෙන්නේ. ඉතින් වෙල්යාය ගොයම් කපලා ඉවරනකොට අපි මේ කොනේ ඉඳලා එහා වෙල්යාය එහා කොනට අපි හරි ආසයි දුවන්න. ඒ වෙල්යාය දුවන්න. එතකොට
අවුරුදු කාලයට ජම්බු ගස් උඩ. එතකොට ඒ වගේ අර సౌందර්යයත් එක්ක මේ ස්වභාව ධර්මයත් එක්ක මේ හැඟීම් මම හිතන්නේ අපිට ලැබුණ හින්දා තමයි මම හිතන්නේ సౌందర్యාත්මක පරිසරයත් එක්ක මේ කලාව කියන එක මම හිතන්නේ ඒක ලොකු රුකුලක් වෙන ඕනම කෙනෙකුට මම හිතන්නේ. ඉතින් දැන් බලනකොට අර මං කිය වගේ අර තරඟකාරීත්වයක් එක අර ළමයි දුවනකොට ළමයාට කිසිම විවේකයක් නැහැ. නිර්මාණයක් කරන්න, නිසඳසක් ලියන්න මනසට විවේකයක් නැහැ. ඉතින් මම හිතන්නේ සංගීතය අද මම දකින්නේ තමයි සංගීතය හදාරුවට පැරණි අපේ සංගීතයේ ප්‍රභූවරුන්ගේ එන ඥානය ලබා ගන්න මේ කට්ටිය නිර්මාණාත්මක දෙයට එයා එම දරුවා පෙළඹෙන්නේ නැහැ. නිර්මාණය කියන එක. අද සමාජය තුළ හොඳ නිර්මාණ කියන්නේ හොඳ නිර්මාණම නැහැ කියනත් නෙවෙයි. අර වාගේ ශාස්ත්‍රීයම පදනමක් උඩ නිර්මාණය වන ගීත ඇහෙන්න අඩු ඒකයි. මොකද තරඟකාරී රැල්ලක් එක්ක යන්නේ. මම හිතන්නේ ඒක මුළු සමාජයම ඒකට ඒක වගේ කිය යුතුයි. ජයන්ත ඔබ කියූ දේත් නොකියූ දේත් මට ඉතා පැහැදිලි. මේ ඇත්ත වශයෙන්ම විශේෂ සංගීතය වගේ ආධ්‍යාත්මික බැඳිච්ච අධ්‍යාපනයක් ලබාගන්නේ කොහොමද ස්පාසුවක් නැතුව විවේකයක් නැතුව. අධ්‍යාපනඥයෝ කියන්නේ දරුවන්ට කාලය නාස්ති කරන්න දෙන්න කියලා. දරුවෝ කාලය නාස්ති කරන්නේ නැහැ. හැබැයි මේ කාරණා වටහා නොගෙන සෞන්දර්ය කලාවන් ඉගෙන ගැනීම නම් ඔබ කියනවා ඒක. සමහරවිට ඔබ කියන එකේම නේ ජාත. ඔය ප්‍රශ්නේ වෙන්නේ අපිට පේන්න තියෙන්නේ. ඒ ප්‍රශ්නේ පිළිඹුවක් එන්න ඕනේ අපේ ඇස් ඉදිරියට පේන්න තියෙන්නේ. ඒ වගේ සිතුවිලි එන්නේ නැති වෙනකොට ළමයා තුළ දැන් වෛරය, ක්‍රෝධය කියන එක ඉවසා ගන්න බැරුව යනවා. දැන් අපි පොඩි කාලේ අපි මොකක් හරි කනගාටුවක් අපට ආවත් මොකක් කර හින්දි ගීතයක් හරි පණ්ඩිත් අමරදේවයන්ගේ ආචාර්ය වික්ටරත්නායක සූරින්ගේ ගීතයක් අහලා අපි බොහොම මනස සැහැල්ලු කරගන්නවා. අර කේන්තිය මැඩ පවත්වා ගන්නවා. ඉතින් මම හිතේ මේ සංගීතය කියන එක ඒ වගේ දේවත්වයෙන් සලකන විෂයක්. මේ දේ හරියට ළමයට දෙන්න නම් අර වගේ මේ ක්‍රියා ප්‍රතිපාටිකට අපි යමු වෙන්න ඕන. ඒ සියල්ල අමතක කරලත් එක්ක අපි ප්‍රේම ආරාධනාවක් කරමු. ලලිත් වසන්ත මේ රචනා කරන්නේ ඔබ ඊළඟ තෝරා ගැනීම. මත් ඔබේ සංගීතය අපි ගාන කරමු. ආරාධනා ඔබේ කවුරුන්ද මදුසාදයේ පිළිගන්නේ මදුමාලියේ මට රිදවන්නේ මේ ආතේ. ආරාධනා ඔබේ කවුරුන්ද මදුසාදයේ පිළිගන්නේ මදුමාලියේ මට රිදවන්නේ මේ රාත්‍රියේ. රෑතරකා මල් විමානයේ මානෙත් පුරා රංගනා කළේ සුකුමාල මනලෝනියේ රිදවන්න දෝරාත්‍රියේ ඔබ හිනහෙන්නේ මගේ සිහිනයේ. ප්‍රේමාරාධනා ඔබේ කවුරුන්ද මදුසාදයේ පිළිගන්නේ මදුමාලියේ මට රිදවන්නේ මේ ආතේ.
ඇතේ ඔබේ දෑතක් රැඳේ ආලේ හැඟුම් වේදනාගෙනේ රංගකාරනෙතුමා දිහා නොහෙලන්න මදහසපා මට ලංවී වේදනා මහාරාධනා ඔබේ කවුරුන්ද මදුසාදයේ පිළිගන්නේ මදුමාලියේ මට රිදවන්නේ මේ රාත්‍රියේ මාරාධනාවේ කවුරුන්ද මදුසාදයේ පිළිගන්නේ මදුමාලියේ මට රිදවන්නේ මේ ජයන්ත දැන් මේ වැදගත් තොරතුරක් තියෙනවා. ඔබ කෑගල්ලේ සාන්ත ජෝසප් විද්‍යාලයේ උගන්වන කාලේ ඔබ ඔබේ වාදන කණ්ඩායම තමයි සමස්ත ලංකා දිනාගන්නේ හැම වසරකම. දැන් ඔබ නාලන්දට පස්සේ නාලන්ද තමයි සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනාගන්නේ. එතන මම සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ වැඩ අවුරුදු 17ක් වැඩ කරා. ඒ කාලය තුල මම හිතුවා සංගීත ශාස්ත්‍රයේ ශිල්පියෙක් හැටියට ගුරුවරයෙක් හැටියට මේ පාසල් අධ්‍යාපනයට අමතරව මේ දරුවන්ට යම්සි ශිල්ප ශාස්ත්‍රයක් ලබා දිය යුතු අනිවාර්යෙන් අපි නැත්තම් අපේ ජීවිතේම වැඩක් නැහැ. මොකද මම හිතුවා පෙරදිග අපරදිග ඒ සංගීත පද්ධති දෙකේම එකතු කරගෙන හොඳ වාද්‍ය බෘන්දයක් නිර්මාණය කරන්න. ඉතින් අපේ ඒවකට හිටපු ප්‍රින්සිපල් මැඩම් රත්නායක මැඩම් මේ තරංග වලට ඉදිරිපත් කිරීමට හරීම රුකුලක් දෙනවා. කොහොම හරි මේක ජය ගන්න ඕනේ, ජය ලැබලා ගේන්න මේ ස්කෝල්ට ගේන්න හොඳ ප්‍රගතියක් ගේන්න කියන එක මට නිතරම ඔළුවට දැම්මා. ඉතින් මම හිතුවා අර විදියට මේ දරුවන්ට හොඳ ශිල්ප ශාස්ත්‍රයක් ලබා දීලා තරංගවලට ඉදිරිපත් කරන්න. ඒ වගේම විවිධ සංගීත වැඩසටහන් වලට රූපවාහිනී මාධ්‍යයටත් අපි ගෙනාවා කණ්ඩායම. ඉතින් අවුරුදු 12ක් එක දිගට සමස්ත ලංකා ප්‍රථම ස්ථානයේ සමූහ වාද්‍ය වෘන්දය. අවුරුදු 12ක් එක දිගට. මම ආඩම්බරෙන් කියන්නේ මම දුන්න ශිල්පයේ වටිනාකම වෙන්න. ඉතින් කොහොම හරි දිගටම අවුරුදු 12ක් දිනුවාට පස්සේ මම හිතේ ඒ කැටගරිය වෙනස් කරා. අමාත්‍යාංශයෙන්. පිරිමි ගැහණු වෙනස් මේ වෙනම වෙන් කරලා වගේ එහෙම වෙනස් වීමක් කරා. ඊට පස්සේ නාලන්දට තාව නාලන්ද ඉතින් ජයග්‍රහණ ලබනවා දැන් ගීත්මා ප්‍රසංගය කියලා ළමයි 70ක් විතර පිරිමි ළමයි වාදනය කරනවා. ඒකේ ප්‍රසංගයක් තිබා මේ රටේ තත්ත්වය නිසා ඒක පොඩ්ඩක් නැවතුණා. හොඳයි පුතා තනුර. දැන් මම අහන්න යන්නේ අපි මේ වැඩසටහනේ සාමාන්‍යයෙන් අසන්න නියමිත සම්ප්‍රදායික වගේම නිල ප්‍රශ්නය. මොකද මේක අපි අහන්න හේතු එක කාරණාවක් තමයි මේ මව්පිය සබඳතා පිළිබඳව අපිට නැවත නැවත කතා කරන්න ඕන වෙලා තියෙනවා ජයන්ත. ඒ කියන්නේ අපේ තිබෙන මේ පවුලක් ඇතුලේ තිබෙන සබඳතාවල ගිලිහි යාම නිසා බොහෝ මතුවෙච්ච ප්‍රශ්න අපට ලොකු සිදුරු වශයෙන් පේන සමාජයේ. ඉතින් එක්තරා ආකාරයකින් අපි හරි භාග්‍යවන්තයි මේ කලාකාරයන්ගේ දරු පවුල් වල බොහෝ විට මේ පියාසා පුතා අතර සම්බන්ධය හරිම ප්‍රබලයි. දියණියන් සහ මව අතර සම්බන්ධයත් ඒ වගේමයි. මට මෙතෙක් හම්බුනේ ඒ වගේ ඉතාම ගැඹුරු සම්බන්ධතා. මට මේ ගැන කිසිම අමුත හිතන දෙයක් නෑ. ඒ සම්බන්ධතාව මට එහෙම පේනවා. නමුත් මම මේක අහන්න ඕනේ. පුතා කියන්න ඔබේ ආදරණීය පියාණන් ගැන. ඔබේ අදහස්. පියාණන් ගැන ඉතින් වචනෙන් කියන්න හරි අමාරුයි ඇත්තටම. ඉතින් තනුර මදුගීත් කියලා කෙනෙක් මේ තත්ත්වයේ ඉන්නේ මේ ජයන්ත දිසානායක කියන ආදරණීය
පියානන් හින්ද තමයි. ඉතින් මගේ තාත්තගේ ආభాෂය ලැබුණ නිසා තමයි මම මේ දක්වා සංගීත ශේත්‍රයේ යම්කිසි ජයග්‍රහණ ලබාගෙන තියෙනවා නම් හැමදේටම හේතු වුණේ ඒක තමයි. ඉතින් ඒ වගේම මම තාත්තව දකිනවා සංගීත ශේත්‍රයේ දක්ෂ ගායකයෙක් හැටියටත් අති දක්ෂ වාදකයෙක් හැටියටත්. ඉතින් තාත්තගෙන් ලබාගත්ත දේ බොහොමයි. ඉතින් ඒක කියලා නිම කරන්න බෑ. ඉතින් ඒකට ඇත්තටම ණය ගැති. ඒක තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම අම්මගේ ගුණ කියන්න අනන්තයි. ඉතින් අම්මා නිසා අම්මා තමයි ඇත්තටම අපේ පවුල තාත්තා තමයි ප්‍රතිවුණාට අම්මා ලොකු වැඩ කොටසක් කරනවා පිටිපස්සින. ඉතින් අම්මවත් ආදරෙන් මතක් කරනවා. ඉතින් මොවුන් දෙපළට මම ණය ගැති කියලා තමයි කියන්නේ. දැන් පුතා බොහොම හොඳයි. කියන්න ඕනේ. මමත් ජයන්තයි ඇත්තම හදවතින් මම සතුට වෙනවා ආඩම්බර වෙනවා. මෙවැනි දක්ෂ දරුවන් දෙදෙනෙක් තනුරත් හිමාෂත් මේ ශේත්‍රයේ සෑහෙන දක්ෂතා පෙන්වීම ගැන මම හිතන්නේ මම ගුරුවරයෙක් වශයෙන් මම හිතන්නේ අනිත් දරුවන්ට දුන්න ඒ ශිල්පයේ පින වෙන්නේ. ඔහොම ඇත්ත වශයෙන්ම ගුරුවරයෙකුට තමයි ආඩම්බරෙන් කියන්න පුළුවන් නේ ජයන්ත. ගුරුවරයෙක් කියන්නේ ඇත්ත වශයෙන්ම මහා පිනක් කරන කෙනෙක්. වෘත්තීය වශයෙන් පින් කරන අය. ගුරුවරු කියලා කියන්නේ. ඉතින් හරි සන්තෝෂයි ඔබ දෙපළ මේ වැඩසටහනට සම්බන්ධයෙන් පිළිබඳව අපේ ගෞරවය ඔබට පිරිනමනවා. ඒක ඔබ කියන්න ඕනේ මේ සහෘදය ගැන. සිහ ශක්ති සංගීත සංഭാෂකයන් ගැන ඔබ කියන්න ඕනේ. ඇත්තම ජයන්තයි මට අද පුදුම සතුටක් ශක්තියක් ශ්‍රී ලංකාවේ අති දක්ෂ ඒක වචනෙන් කියන්න බෑ අති දක්ෂ වාද්‍ය ශිල්පීන් තමයි මේ අද මේ වැඩසටහන මේ සංගීතය රසවත් කරන්නේ. ඒ ඇත්තටම ජයන්ත මල්ලිට ගොඩාක් ස්තුතියි. මොකද කෝල් කර ඒ මගේ සින්දුව අහලා ඉතින් නොටේෂන් ලියන්න ජයන්ත මල්ලි හුඟක් මහන්සි වුණා. ඒ වගේම ප්‍රියන්ත මල්ලි ආදරෙන් මේ අපි සතුටෙන් මතක් කරනවා. ඒ වගේම ආනන්දය. ඉතින් ආනන්දය මම කොහොම ගෞරවයෙන් මතක් කරා මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. මට දුන්න මේකට සහයෝගයට. ඒ වගේම අශෝකය. මේ මම හැම කෙනා මම නම් කියන්න ඕනේ. මම හරි ආදරෙන්. මොකද මමත් වාද්‍ය ශිල්පියෙක් හැටියට නිතරම හම් වෙනවා. අශෝකයත් මම අශෝකයටත් ගෞරව කරනවා. ඒ වගේම ධනංජය සෝමසිරි. මම ඉතින් ආදරෙට කියනවා ධනා කියලා අපි කතා කරලා. ඉතින් ධනංජය අපි මමත් ඔබත් මේ ශාස්ත්‍රයේ විතරම අපි හමු වෙනවා. බොහොම ස්තුතියි මේ මගේ මේ ගීත වලට දුන්න සහයෝගයට. ඒ වගේම ලෙලු මාලි ආයිබා මේ අපිත් එක බොහොම සුහදව හුඟක් අපේ අඩුපාඩුකම් ලෙලු මාලි අපිට කියලා දෙනවා. මම ඉතින් හුඟක් අගය කරනවා මේ ශක්තිය මට ලබා දුන්නාට. ඒ වගේම සංගීත විකාසින සංගීත කියලා මම ආදරයට කියන්නේ. ඉතින් තරුණ සේවා කාලේ ඉඳලම අපි මාත් එක හොඳ හිතවතෙක්. බොහොම ස්තුතියි. ඒ වගේම මයි මල්ලි. අපි ඉතින් සංගීත සම්දර්ශනවලට ගියාම පටන් ගන්නකම් මයින් අහනවා ජයන්තයි මොකද වෙන්නේ? මෙහෙම ගිහිල්ලා අපි කොහෙද නවතින්නේ? ඔයගේ දැල්ටි අපි කතා කරනවා. ඊට ෂෝ එක පටන් ගන්නවා. ඔව් නේද? ඉතින් හරිම සුහදයි. මට සතුටක්. ජයන්ත මල්ලි මම බොහොම අගය කරනවා. මොකද මීට කලින් වැඩසටහනකදී මම ගැන බොහොම මේ අර්ථකථනයක් දුන්න ජයන්ත මල්ලි. ඉතින් මම කවදාත් මට ලොකු ශක්තියක් ලබා දෙනවා. මේ වැඩසටහනේ මට ලොකු ශක්තියක් ලබා දුන්නා. මේවා කියද්දි මේ සංගීතය මතක් කරා සමහර ෂෝස් වලදී ජයන්ත අයියා ෂෝ එක මගේ යනවලු. යද්දි අහනවලු මේ තාම රිහර්සල් නේද යන්නේ?
රියසල්ගේ ෂෝ එකයි ගන්නන්න දෙක එක වගේ තමයි ගන්න. ඒ වගේම ජයන්ත අයියා ගැන මම කියන්න බෑ. ප්‍රවීණ අතිදක්ෂ නිර්මාණකරුවෙක්. මම මේ ශ්‍රී ලංකාවේ පුදුම අගය කරන පුද්ගලයෙක් ජයන්ත අයියා. ඇත්තම මේ වැඩසටහනට මට ලොකු ශක්තියක් ලබා දුන්නා. ඒ වගේම ඔබතුමාන්ගේ සමනල සන්ධ්වනි ඒ චිත්‍රපටයේ මම මුලින්ම රූප රාමුවකට ඉදිරිපත් වෙන මට අවස්ථාව ලැබුණා සැක්සෆෝනේ. ඉතින් මම ඒක මගේ ජීවිතේ කවදාවත් ඒක අමතක වෙන්නේ නැහැ ජයන්ත අයියා. හොඳයි ප්‍රිය රසික රසිකාවියනි, අපි මේ එළඹෙන්නේ ලේ සහ ලය වැඩසටහනේ අවසාන විරාමයට. ප්‍රිය රසික රසිකාවියනි, ලේ සහ ලය සංගීත සංഭാෂණේ අද අවසාන අංකයට අපේ ගාන්ධර්වයා විසින් තෝරාගෙන තිබෙන්නේ දෙව් මැදුරේ පියගට පෙළ නගෙන යෙහිලිය කියන ඔහුගේ ඉතාම ජනප්‍රිය ගීතයක්. මේ ගීතය හරිම ජනප්‍රිය මං හිතන්නේ. ඉතාම ජනප්‍රියයි. සංගවලදී ගායනා කරද්දී මේ සින්දු අනිවාර්යෙන් ඉල්ලනවා. මේ සින්දු මේකත් ලලිත් වසන්ත තමයි මේ රචනා කරලා තියෙන්නේ. ඒ වගේම සංගීතය ඔබගේමයි. හොඳයි. අපි මේ ගීත ගායනා කරමු. ප්‍රිය සහෘදයනි, අපි මේ ගීත සමග අද ලේසාලය වැඩසටහන අවසන් වෙනවා. ලබන සතියේ මෙබඳුම සංഭാෂණයකින් හමු වන බලාපොරොත්තු ඇත. දුරේ පියගැට පෙළ නගින යෙහෙලියේ ඔබ දිනුව රත්තරන් ලොවේ මම වේදනා සුසුම් ළඟින් ඉඳන් මේ ගීතිකා ගයන්නේ ආදරෙන්. දෙව් මැදුරේ පියගැට පෙළ නගින යෙහෙලියේ ඔබ දිනුව රත්තරන් ලොවේ මම වේදනා සුසුම් ළඟින් ඉඳන් මේ ගීතිකා ගයන්නේ ආදරෙන්. පූජාසනෙන් නැගු දෙව් යාතිකා පවා රැව් දේවීව සන්න බෑ ඔබ දෙවිඳුන්ගේ මනමාලියයි. පූජාසනෙන් නැගු දෙව් යාතිකා පවා රැව් දේවි ඉවසන්න බෑ ඔබ දෙවිඳුන්ගේ මනමාලියයි. දෙව් මැදුරේ පියගැට පෙළ නගින යෙහෙලියේ ඔබ දිනුව රත්තරන් ලොවේ මම වේදනා සුසුම් ළඟින් ඉඳන් මේ ගීතිකා ගයන්නේ ආදරෙන්. සුදු සේලයෙන් වැසේ අප ආදරේ පැතුම් බිඳුනේද අදහන්න බෑ ඔබ දෙවිඳුන්ගේ මනමාලියයි. සුදු සේලයෙන් වැසි අප ආදරේ පැතුම් බිඳුනේද අදහන්න බෑ ඔබ දෙවිඳුන්ගේ මනමාලියයි. දෙව් මැදුරේ පියගැට පෙළ නගින යෙහෙලියේ ඔබ දිනුව රත්තරන් ලොවේ මම වේදනා සුසුම් ළඟින් ඉඳන් මේ ගීතිකා ගයන්නේ ආදරෙන්. දෙව් මැදුරේ පියගැට පෙළ නගින යෙහෙලියේ ඔබ දිනුව රත්තරන් ලොවේ මම වේදනා සුසුම් ළඟින් ඉඳන් මේ ගීතිකා ගයන්නේ ආදරෙන්. කමිනක තරුව කරුව නොපෙනුනි ඔබ දකින තොර
ලොවක සිරිය නොදුටිනිම ඔබේ සෙනෙහස ලබන තුරා අහස පොළොව වටපිටාව හරිම ඉස්තැනක් ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක් ඇති එන්න ඒ මොහොතේ හඬා වැටෙන හද මණ්ඩලට ඔබයි මමයි ඉන්නා තැන කොයිද තනිකම නැහැනේ තනිකම